හිංසනය පරදමු ආදරය පතුරමු වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ඔබ දන්නවා ITN ටෙලිවිෂන් ඉස්කෝලෙන් වැඩිපුර කතා කරන්නේ ළමයි ගැන. වැඩිහිටියෝ ගැනත් කතා කරනවා. ළමයි කියපුවාම ඉතින් ළමයි විවිධාකාරනේ. හොඳ ළමයි ඉන්නවා. දඟ ළමයි ඉන්නවා. මුරණ්ඩු, දඩබ්බර ළමයි ඉන්නවා. ඒ අතරේ අහිංසක ළමයිනුත් ඉන්නවා. ඔය අහිංසක ළමයි වෙලාවක දඟ වෙන්න බැයිද? මුරණ්ඩු වෙන්න බැයිද? මුරණ්ඩු ළමයි අතරේ හොඳ ළමයින්ට බැයිද? හොඳ ළමයි අතරේ දඟ ළමයින්ට බැයිද? හැම ගුණයක්ම හැම ළමෙක් තුළම තියෙනවා කියලා විතක හිතෙනවා. ඒක විද්‍යාත්මකව තහවුරු කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේත් ළමයි ගැනම තමයි. ළමයින්ගේ විභාග, ආතතිය මේ ආදී කරුණු ගැන අපි කතා කරනවා. අපේ ගුරු මණ්ඩලය හඳුනා ගනිමු. අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නායක ගුරුතුමා ආයිබෝවන් කරුණාවෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ වෛද්‍යතුමා වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා මනෝ උපදේශකවරයෙක් මනෝ චිකිත්සකවරයෙක් හැටියට ප්‍රකටයි. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමාටම භාර දෙනවා අද පාඩම පටන් ගන්න වැඩි. හරි. හසන්ත මහත්තයා මම හිතන්නේ ඔබතුමා ලස්සන ප්‍රවේශයක් කතා කරා මේ දඟ ළමයි ඉන්නවා හොඳ ළමයි ඉන්නවා නේද? මුරණ්ඩු ළමයි ඉන්නවා. එතකොට මම අපි විද්‍යාත්මකව ටිකක් ගත්තාම මේකේ මාතෘකාවක් එනවා සාර්ථක ශිෂ්‍යයෝ ඉන්නවා අසාර්ථක ශිෂ්‍යයෝ ඉන්නවා. එහෙමත් අපි මේක වර්ගීකරණය කරනවානේ. දැන් විශේෂයෙන්ම දැන් ලෝකයේ මේ ඔය සමහර මනෝවිද්‍යා සංගම් විශේෂයෙන් ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ ගැන මේ ලස්සන විග්‍රහයක් කළා අසාර්ථක ශිෂ්‍යයා කොහොමද සාර්ථක ශිෂ්‍යයා කොහොමද කියන කාරණාව ගැන හොඳ විග්‍රහයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මම අද හිතුවා හසන්ත මහත්තයා පොඩ්ඩක් කතා කරන්නම් කියලා මෙන්න මේ අසාර්ථක ශිෂ්‍ය භාවය ගැන. මම හිතන්නේ අපි සාර්ථක ශිෂ්‍යෝ ගැන ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේම අසාර්ථක ශිෂ්‍යෝ ගැනත් කතා කරලා තියෙනවා. ඒතර දැන් අපිට මේ දැන් අපේ ඉන්න මේ දරුවෝ හොඳට සාර්ථකව ඉගෙන ගත්ත දරුවෝ කොහොමද මේ අසාර්ථක වෙන්නේ? කොහොමද ආයේ අසාර්ථකභාවයේ ජයගෙන ආපහු එළියට එන්නේ? මෙන්න මේ ගැන මම හිතනවා අද ටෙලිවිෂන් ඉස්කෝලේ මේ වැඩේ කතා කරොත් හොඳයි කියලා. මොකද අපේ දරුවන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට ලොකු වේදනාවක් මේ තමන්ගේ දරුවා අසාර්ථක වෙන එක ගැන. ඉතින් ඒගොල්ලෝ හරි දුකෙන් කනගාටුවෙන් ඉන්නේ. ඒතර මේ ආතතිය කියන කාරණාව අපි කොහොමද මේ අධ්‍යාපනයට ගලපන්නේ කියන එක අපි විනාඩියකින් ටක් ගාලා කතා කරලා එමු කියන එක. දැන් හසන්ත මහත්තයා දැන් මේ ආතතිය කියන එක මේ හරි ප්‍රයෝජනවත් එකක්. මම ගියවර මේක කතා කළා. ඒකෙදි ඔබට මතක ඇති මම මේ මෙහෙම ප්‍රස්ථාරයක පෙන්නවා දැන් මොලේ කාර්යක්ෂමතාවයේ ආතතියත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මේක මෙහෙම ඇන්දොත් මෙහෙම පටන් ගත්තාම ඔන්න ඔහොම තැනකට එනවා. ඒ කියන්නේ ඔබට පේනවා ඇති අපි ගත්තොත් මෙන්න මේ x නැත්නම් මේක අපි ගමු y. මේ y තමයි අපිට දෙන්න පුළුවන් උපරිම ආතතිය මොලේ කාර්යක්ෂමතාවයේ උපරිම වෙන්න. දැන් මේ තියෙන්නේ කාර්යක්ෂමතාවයේ උපරිම වෙන තැන. මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කොටසට ආතතිය අරන් ආවහම මොකද වෙන්නේ? මොළයේ කාර්යක්ෂමතාවයේ උපරිම වෙනවා. එතකොට අපි හිතමු අපේ ඉන්න දුවෙක්, අපේ ඉන්න පුතෙකුට පුළුවන් නම් තමන් පාඩම් කරන වෙලාවට දැන් මෙහෙම පොත අතට අරගෙන ටික වෙලාවකින් එයාගේ පීඩනය වැඩි කරලා හරියටම මේ කාර්යක්ෂමතාවය වැඩි කරන මේ කලාපයට ගෙන්නලා මේකට අපි වචනයක් මම ගියවර පාවිච්චි කරා comfort zone කියලා. comfort zone නැත්තම් මානසික ආතතිය හොඳින් වැඩ කරන්න පුළුවන් තැන. මෙන්න මෙතෙන්ට ගෙනහල්ලා අපේ දරුවෙක් මේක හරියටම ආතතිය ලොක් කරගත්තොත් එයාගේ විශ්ලේෂණය, පරිකල්පනය, ආසාව, තර්කණය ඔක්කොම හොඳට වැඩ කරනවා. හැබැයි එයා මේ පීඩනය වැඩි කරගත්තොත් ඊට වැඩිය මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවයේ වේගෙන් අඩු වෙනවා. අඩු වෙනවා විතරක් නෙවෙයි මේකට අපි කිව්වා වචනයක් සායනික ආතතිය කියලා. දැන් අඩු වෙනවා විතරක් නෙමෙයි හසන්ත මහත්තයා කාර්යක්ෂමතාවය ඔළුවක කියනවා, බෙල්ල රිදෙනවා, කොන්ද රිදෙනවා, මතක හිටින්නේ නැහැ, අවධානය යොමු කරගන්න බෑ වගේ විශාල මානසික අපහසු ලක්ෂණත් එන්න පටන් ගන්නවා. ඒතර මේක තමයි අපි පිළිගන්න સિદ્ધාන්තය. මම මේක ගැන අපි ගොඩක් ගියවර කතා කරා. දැන් අපිට තියෙන අභියෝගය තමයි හසන්ත මහත්තයා කොහොමද දරුවෙක් පාඩම් කරනකොට
එයා මේ පාඩම ටික වෙලාවකින් එයාට පුළුවන්කම තියෙනවා පාඩමට යොමු වෙලා පොඩි වෙලාවක් ඇතුළත ආතතිය වැඩි කරගෙන මෙන්න මේ කොන්ෆර්ට් සෝන් එක ඇතුලේ ලොක් කරගන්න. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේ වැඩේ කරගත්තොත් ඔන්න ළමයෙකුට ඉතාම ලේසි. අපි උදාහරණ අරන් මේක කතා කරමු. දැන් අපේ මේ දූලා පුතාලා අපේ ගුරුවරු අපේ දෙමව්පියෝ දන්නවා ළමයෙකුට ඉස්කෝලේ ට්‍රිප් එක යන දවස බලමු අපි. දැන් ට්‍රිප් එක යන්න තියෙන්නේ හෙට නම් ළමයා එලාම් එක තියලා තියෙන්නේ 4ට. නැගිටින්නේ 2ට. අම්මලා කීද්දුවේ නැහැ නේද? අම්මලා බල කරේ නැහැ. 2ට නැගිටලා මෙන්න මූණ හොදලා ලෑස්ති වෙලා පුදුමාකාර අභිප්‍රේරණයක්. ඒ වගේම තමයි අපි අපේ දුවෙකුට හරි පුතෙකුට හරි කාටුන් එකක් දාලා දුන්නොත් නේද? ටක් ගාලා ළමයා වැඩේ ආරම්භ කරනවා. අන්න හසන්ත මහත්තයා ඊටාම වැදගත් දෙයක් තියෙනවා මේ අධ්‍යාපනයේ දෙන දරුවන්ට ගුරුවරුන්ට අපිට කියන්නේ. මොකද්ද? මනෝවිද්‍යාඥයෝ හාගෙන තියෙනවා තමන් කරන වැඩේ නිසා. තමන් යෙදිලා ඉන්න වැඩේ තියෙන අඩංගු ද්‍රව්‍ය කන්ටෙන්ට් එක. අඩංගු ද්‍රව්‍ය නිසා ඒ දරුවගේ මොලේ සතුටක් ආශ්වාදයක් විනෝදයක් උත්පාදනය කරගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මොලේ කොන්ෆර්ට් සෝන් එකේ ලොක් වෙනවා. මෙතන ලොක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වැඩේ කිසි කරදරයක් නැතුව කරගෙන දරුවෙකුට යන්න පුළුවන්. මම මේක මම හිතන්නේ ගියවර අපි කතා කරා. ඒකට මම වචනයක් පාවිච්චි කරා motivational loop කියලා. motivational loop එකක් හැදෙනවා. දැන් හසන්ත මහත්තයා අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ දරුවන්ට motivational loop එකක් හදාගන්න පුළුවන් කාටුන් බලනකොට. motivational loop එකක් එයාට හැදෙනවා ට්‍රිප් එක යනකොට. motivational loop එකක් හැදෙනවා රස්තිය අදු ගන්නකොට. motivational loop එකක් හැදෙනවා ක්‍රිකට් ගහන්න යනකොට. ඔය සියලුම වැරදි කියලා හිතන චර්යාවලට ළමයි යන්නේ motivational loop එකක් හැදෙන නිසා. වැරදි නෑ. ඒක හොඳයි. ඒක කරන්න ඕන. හැබැයි නියම වෙලාවට. නියම වෙලාවට. ඒක හරි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අම්මලට දැන් තියෙන ප්‍රශ්නේ ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නේ මේ ජීවිතේට වැදගත්යයි හිතන පාඩම් කරන්න ගියාම motivational loop එක හැදෙන්නේ නැති එක. එතකොට අම්මලයි ගුරුවරුයි ළමයිනුයි ලොකු යුද්ධයක් කරනවා මේ motivational loop එකක් නැතුව මේ වැඩේ කරන්න. එතකොට මොකද වෙන්නේ? මුළු පද්ධතියම යනවා ආතතියට. සායනික ආතතියට. මේක තමයි මේකේ තියෙන සරලම පැහැදිලි කිරීම. එතකොට අපිට අද තියෙන අභියෝගේ කොහොමද අපි මේ motivational loop එක හදාගන්නේ? දැන් අපිට කාටුන් එකක් බැලුවාම motivational loop එක හදන්න පුළුවන් නම් සෙල්ලම් කරනකොට motivational loop එක හදන්න පුළුවන් නම් ඊළඟට අපි හිතමු ට්‍රිප් එක යනකොට motivational loop එක හැදෙනවා නම් ඒ මොලේම තමයි අපි පාඩම් කරනකොට භාවිතා කරන්නේ. එහෙනම් අපිට පාඩම් කිරීම, ඉගෙන ගන්න ක්‍රියාවලිය, පන්ති කාමරයේ වැඩ කිරීම, ටියුෂන් පන්තියේ යන්නේක මේකත් හොඳ අර කාටුන් බලනවා වගේ වැඩක් බවට පත් කරගත්තොත් ප්‍රශ්නෙව කිසි ගැටලුවක් නැහැ අපිට. දැන් මෙන්න අපිට එනවා ප්‍රශ්නයක්. කොහොමද මේක කරගන්නේ කියන එක. හසන්ත මහත්තයා මම පොඩ්ඩක් මේක පෙන්වන්නම් තැන් කීපයකින්. මෙන්න මේ විදිහට. දැන් අපි හිතමු ඔන්න දැන් දරුවෙක් දැන් මම මේ ස්ලයිඩ් එකට පොඩ්ඩක් යොමු වෙන්නම්. දැන් මේකේ පෙන්නලා තියෙනවා මම ඔන්න දැන් දරුවෙක් ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය තුළින් සතුටක් විඳීමක් ප්‍රබෝධයක් වින්දනයක් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මොළයට ලැබෙන ආතතිය අර කොන්ෆර්ට් සෝන් එකට එනවා. ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කිසිම කරදරයක් නැහැ. හැබැයි බැරි වෙලා හරි ඉගෙනුම් ක්‍රියාවලියෙන් විනෝදයක් සතුටක් ගන්න බැරි වුණොත් motivation loop එක හැදෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් කරන්නේ වැඩෙන් අයින් වෙන එක. නමුත් ඉගෙනුමෙන් අයින් වෙන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා. එතකොට හසන්ත මහත්තයා තියෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ පීඩනය වැඩි වෙනකොට දැන් බලන්න අපිට සතුටක් විනෝදයක් ප්‍රබෝධයක් වින්දනයක් නොලැබුණත් ඉගෙනුම් ක්‍රියාවලිය කරන්න වෙනවා. හැමෝම බලන් ඉන්නවා මන් දිහා. එතකොට මොකද වෙන්නේ?
තමන් අකමැති ක්‍රියාවලියක දිගින් දිගටම ඉන්න සිද්ධ වෙනකොට මොටිවේෂනල් ලූප් එක හැදෙන්නේ නැහැ. ඔයාලට තමයි ඉස්කෝලේ යන එක නිකන් මරන්න ගෙනියන හරක වගේ වෙන්නේ. එතකොට අසන්ත මහත්තයා මොලේ තියෙන හරි අමුතු වැඩක්. දැන් මොලේ කියන්නේ හරි අමුතු එකක් නේ. දැන් මොලේ බලනවා මේ සායනිකාතතියට අහු වෙලා අපි මේ විනාශ වෙන්න ඕනේ නැහැ. අපි මේ සායනිකාතතිය අඩු කරගන්න ඕනේ. මොකද සායනිකාතතිය දිගින් දිගටම හිටියොත් මොලේ ව්‍යුහයට හානි වෙන්න පුළුවන්. මොලේ හරි ලස්සන කපටි වැඩක් කරනවා. කපටි වැඩක් කරනවා. මොකද්ද මොලේ කරන්නේ? තමන්ට විනෝදයක් සතුටක් ආස්වාදයක් ඇති වෙන නැත්නම් අර භාෂාවෙන් කියනවා නම් මොටිවේෂනල් ලූප් එකක් ඇති වෙන චර්යාවකට යනවා. ඔන්න ඕක මනෝවිද්‍යාව හඳුනාගත්තා. ඒවට අපි මම පෙන්නන්නම් ඔබතුමාට මනෝවිද්‍යාඥයෝ හොයාගත්ත මේ ලිස්ට් එක. මේ ලිස්ට් එකක් මම දාලා තියෙනවා. ඒවට කියන්නේ procrastination activities කියලා. දැන් අපේ දරුවෝ අම්මලා අපිට ඇවිල්ලා කියන්නේ මොකද්ද? ડોක්ටර් අපේ පුතා පාඩම් කරන්නේ නැහැ, ගේම් ගහනවා, ටීවී බලනවා, වෙන පොත් කියවනවා, කම්පියුටර් ගේම් ගහනවා, ඉන්ටර්නෙට් එකට වෙලා ඉන්නවා, කනේ වයර් ගහගෙන සින්දු අහනවා, තැන් වල ඇවිද ඉන්නවා, මුහුදු වෙරළවල් ගානේ ඇවිදිනවා, ඊළඟට බල්ලෝ හදන්න ඉල්ලනවා, බල්ලෝ ගෙනහල්ලා ඉල්ලනවා, පූසෝ ගෙනහල්ලා ඉල්ලනවා කියලා. දැන් පාඩම් කරන්නේ නැතුව මෙන්න මේ චර්යාවල නැඹුරු වෙනවා. දැන් මේ චර්යාවේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් අර මොටිවේෂනල් ලූප් එක එනවා. හැබැයි දැන් මේවා කරා කියලා හානියක් නැහැ. විභාගය ඉවර කළා. දැන් ළමයි කරන්නේ මොකද්ද? විභාගය ඇස්සේ මේවා ඉල්ලනවා දැන්. දැන් මම මේ තව ලිස්ට් එකක් පෙන්නන්නම්. ඔන්න යාළුවොත් එක්ක WhatsApp group හදනවා, ඒවට එක එක ඒවා යවනවා, පින්තූර දානවා, කනේ වයර් ගහගෙන එක එක ඒවා කරනවා. දැන් හොගාලා මේ දවස්වල දැන් අන්තර්ජාලය අරගිල්ල බැලුවාම ළමයි කරන්නේම මේ ටික තමයි. ඊළඟට බලන්න සමහර ළමයි හසන්ත මහත්තයා දවස පුරා නිදි සාලේ බුද්ධි සෙටියේ බුද්ධි පොත උඩ බුද්ධි බස් එකේ බුද්ධි දැන් මම ළමයි කියනවා මේ දවස්වල දවල් 11 වෙනකන් නිදිනවා. ඊළඟට එක්සර්සයිස් කරනවා ආරවා කරනවා මේවා කරනවා වෙන වැඩ. ඉතින් මේ වගේ චර්යා ගොඩාක් තියෙනවා. දැන් අපි අද දරුවන්ට කියලා දෙමු කොහොමද ඔබ මේ මොටිවේෂනල් ලූප් එක හදාගන්නේ කියලා. ඒ නිසා මම කැමතියි ඊළඟ වටේදී අපි මේ මොටිවේෂනල් ලූප් එක හදාගෙන පාඩම් කිරීමත් හොඳට කරගෙන ජීවිතේට සමබර කරගෙන මේ ක්‍රියාවලිය කරන්න කියලා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මනෝවිද්‍යාවයි ජීව විද්‍යාවයි එකම පාඩමක් බවට පත් වෙනවා. ඒ ටෙලිවිෂන් ඉස්කෝලේදී. තිස්ස ජනනායක ගුරුතුමා. මම හිතන විදිහට මෙන්න මේ වචනේ ගොඩාක් වැදගත් වෙනවා මේක අපි අපේ වෛද්‍යතුමා කියපු විදිහට අර අනිකුත් වැඩ ටික ඔක්කොම කරගෙන යාම සඳහා අපේ හිතේ තියෙනවා මනසේ තියෙනවා කැමැත්ත කියලා එකක්. නමුත් අර අධ්‍යාපන කටයුතු ටික කරගෙන යාමට ඇති කැමැත්ත නැතිවීම තමයි ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙන්නේ. කැමැත්තෙන් ඒ දේ නොකිරීම. ඒක තමයි එතන ඇත්තටම ප්‍රධාන වශයෙන් වෙන්නේ. දැන් ඕක ළමයින්ට විතරක් බලපාන එකක් නෙමෙයි. සමහර වෙලාවට අපි උදේ පටන් අරගෙන හවස් වෙනකම් පන්ති කීපයකට උගන්වනවා. එතකොට ඒ උගන්වනකොට හවසම අන්තිමටම තියෙන පන්තියට උගන්වනකොට ළමයි එක තරහ වෙලා වගේ උගන්වුවොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ අර ඉගැන්වීමට කැමැත්තක් තියෙන එක්කෙනා වෙන්න ඕනේ උගන්වන්න දෙන්න. එතකොට ඒ කැමැත්තෙන් ඒ කාර්ය කිරීමයි රස්සාවක් නිසා එක කිරීම අතර වෙනස දරුවන්ටත් දැනෙනවා. ඉතින් ඒ නිසා දරුවන්ටත් ගුරුවරුන්ටත් මේ හැම එක්කෙනාටම වගේ වැදගත් වෙනවා තමන් කරන කාර්ය කැමැත්තෙන් කිරීම. කැමැත්තෙන් කරන කාර්යයන් සඳහා අපිට සතුටක් ලැබෙනවා. කැමැත්තෙන් නම් කරන්නේ ඒක කුමන කාර්යයක් වුණත් ඒකෙන් සතුටක් ලැබෙනවා. සතුටක් ලැබෙන නිසා අපිට ඒ කාර්යය කොයිතරම් කාලයක් කිරීමෙන්වත් එපා වීමක් එහෙම නැත්නම් මානසික ආතතියක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මේකට ඉස්සරහට මේ වචනේ වැටුනොත් අකමැත්ත ඇති වුනොත් සමහරවිට රැකියාවක් කරන්න ගියාම ඒ රැකියාවේ අපිට ලැබෙන වැටුප හේතු කොටගෙන ඒක කරන්නමත් ඕනි. ඒ නිසා කොහොම හරි ඉතින් වෙන මොනවා කරන්නද කියලා කරනවා. හැබැයි කරන්නේ කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන් කරන්නේ. අකමැත්තෙන් මේ දේ කරගෙන යනකොට Tamanට එන ආතතිය වැඩි වෙනවා. බොහෝ දරුවනුත් ගත්තාම මෙහෙම ස්වභාවයක් තියෙනවා. අධ්‍යාපනය කරන ලබන එක ගැන කැමැත්තකින් නෙමෙයි කරන්නේ. ඒ නිසා ප්‍රධානම දේ තමයි Tamanගේ හිතේ මේ පිළිබඳ කැමැත්තක් ඇති කර ගැනීම.
ඒක ඇති කරගන්න පුළුවන් නම් ඔබට අධ්‍යාපනය තුලින් අර අපේ වෛද්‍යවරයා කිව්වා වගේ මේ යම් කිසි ආකාරයකට සාමාන්‍ය විදිහෙන් කියනවා නම් නිකන් ඉගෙන ගන්න එකත් නිකන් ෆන් එකක් වෙනවා. ළමයි කතා කරන භාෂාවෙන් කිව්වොත් ඒ ඉගෙන ගන්න විෂය කරුණු ඉගෙන ගැනීමත් ඒක ඇත්තටම දැන් සමහර අය ගණිතය වගේ විෂයක් ගත්ත ගමන් ටිකක් අමුතු විදිහකට නිකන් පාවිලා වගේ ඉන්නේ. නමුත් සමහර දරුවන්ට ඒක කැමැත්තෙන් කරනකොට ඒ ගණන් හදන එකත් නිකන් අර ගේම් ගහනවා වගේ වැඩක් බවට පත් වෙනවා. ඇත්තට මේක සිද්ධ වෙන්නේ කැමැත්ත මත. හැබැයි අපි මේක අකමැත්තෙන් කළොත් අනිවාර්යෙන්ම අර විදිහට මොලේ තුල මේ කියන්නේ ඒ කියන්නේ අර අපි යම්කිසි අභියෝගයක් ජය ගන්නයි යන්නේ ඒ අභියෝගයක් ජය ගැනීමට යාමේදී ඇතිවන අපහසුතාවය. ඒක තමයි අපි මානසික ආතතිය කියලා කියන්නේ. ඒතර මේ ඒකට බලපාන ප්‍රධාන දේ තමයි අපි ඒක අකමැත්තෙන් කරන එක. එතකොට අකමැත්තෙන් කිරීම නිසා තමයි ආතතිය හටගන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට සමහර දරුවෝ පාඩම් කරන්න ගියාම ඒ පාඩම් කරද්දී සමහර වෙලාවට Taman බැලුවොත් එහෙම ගෙදර සියලුම දෙනා අනිදි. ගොරෝනවත් ඇහෙනවා සමහර වෙලාවට. පොඩක් ජනේලය අරලා බැලුවොත් එහෙම ඒ අහල පහල ගෙවල් වල මිනිස්සුත් ඔක්කොම ලයිට් ඕෆ් කරලා අනිදි. ඉතින් එතකොට මේ දරුවට හිතෙන්න පුළුවන් මොන කර්මයක්ද මට මේ වෙලා තියෙන්නේ අයියෝ මේක කවදා ඉවර වෙයිද? එතකොට අර එන්නේ ඔක්කොම රින අදහස් ටික තමයි එන්නේ. හැබැයි දරුවාට තියෙනවා නම් ලොකු මේ දර්ශනයක් ජීවිත දර්ශනයක් තියෙනවා නම් ඒ කියන්නේ මම මේක කළා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මම මේ ලෝකෙට කොයිතරම් ලොකු සේවයක් කරන්න පුළුවන් හැකියාවක් මං ගාව තියෙනවද ඒ වෙනුවෙන් තමයි මම මේ මහන්සි වෙන්නේ කියලා පුළුල්ව හිතන්න පුළුවන් නම් දරුවට ඒ කියන්නේ එතකොට Tamanට තේරෙයි Tamanට හිතන්න පුළුවන් ඒකම ඔව් ඉතින් මේ ගෙදර ඉන්න අයත් ඔක්කොම නිදි අහල පහල අයත් ඔක්කොම නිදි ඒගොල්ලෝ කවුරුත් මන්තරම් මහන්සි වෙන කෙනෙක් නෙමෙයි මන්තරම් ලෝකෙට යම්කිසි සේවයක් කරන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි ඒ අතර මම තමයි උපරිම සේවයක් දෙන්න උත්සාහ කරන මනුස්සයා මම වටින කෙනෙක් ඒ නිසා මම මේකට කැප වෙනවා මම මේක කැප වෙලා කරන්නේ ඒක නිසායි කියලා Tamanටම අර එන සිතුවිලි ධන ස්වභාවයකින් නැත්තම් ප්‍රසන්න සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන්. ඒතර ඒ ප්‍රසන්න සිතකින් කරනවා නම් අර පසන්නේන කියලා තියෙන එක තමයි ප්‍රසන්න මනසකින් මේක කරනවා නම් ඇත්තටම මේ ආතතිය ඇති වෙන්නේ නැහැ. හැබැයි දැන් ඒ ආතතිය මේ අකමැත්ත හේතු කොටගෙන ඇතිවන ආතතිය ආවට පස්සේ මේක දිගටම තිබුණොතින් එහෙම දැන් අපේ වෛද්‍යතුමා කතා කරේ ඒක මනසට බලපාන ආකාරයනේ. මේ ආතතිය ශාරීරිකවත් බලපානවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මානසික ආතතිය ඇතිවීමත් සමග ඒක ශරීරයට බලපානවා. එකක් තමයි එක පැත්තක් තමයි අපේ ස්නායු පද්ධතියට බලපානවා. ස්නායු පද්ධතියට බලපානවා. ඊට පස්සේ අපේ අන්තරාසර්ග පද්ධතියට බලපානවා. මම හිතන්නේ අපි මේ දෙකම පද්ධති දෙකක් විදිහට වෙන වෙනම කතා කළා. දැන් මේ කතා කරන්නේ ඒක නෙමෙයි. ආතතිය. එහෙම නැත්නම් මානසික ආතතිය, mental stress එකක් ඇති වුනහම ඒක කොහොමද බලපාන්නේ කියන එක ගැන. ඒතර ස්නායු පද්ධතියට බලපෑම ගත්තොත් මේකේ අපේ ස්නායු පද්ධතියේ තියෙනවා ප්‍රධාන අංශ දෙකක් ස්වයං සාධක ස්නායු පද්ධතිය සහ දෛහික ස්නායු පද්ධතිය කියලා. ඒකෙන් විශේෂයෙන්ම බලපාන්නේ ස්වයං සාධකයකට. ස්වයං සාධක ස්නායු පද්ධතියට. නැත්නම් අපි කියන ඔටෝනොමික් නර්ව් සිස්ටම් එකට තමයි මේ ආතතිය කෙලින්ම බලපෑම් ඇති කරනු ලබන්නේ. ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා කියන්නේ අපි හිතාමතා ඒ කියන්නේ ඉච්ඡානුගතව සිදු කරන්නේ නැති ක්‍රියාවලි පාලනය කරන ස්නායු පද්ධතිය. උදාහරණයක් විදිහට ඔබ කෑම කෑවට පස්සේ ආමාශයට ගියාම ඔබට හිතලා ආමාශයෙන් යුෂ නිපදවන්න බෑ. ඔබට හිතලා ආමාශය චලනය කරවන්න බෑ. ඒ වගේම ඔබට හිතලා ආමාශය චලනය නතර කරන්නත් බෑ. ඒ වගේ වට තමයි අපි කියන්නේ ස්වයං සාධක ක්‍රියා කියලා. එතකොට ස්වයං සාධක ස්නායු පද්ධතිය. මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ආයෙත් තියෙන උපකොටස් දෙකක්. ඒ තමයි මෙන්න මේක අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී කියලා. අපි කියනවා සිම්පතටික් පැරාසිම්පතටික් කියලා. සාමාන්‍යයෙන් පුජ්‍යලයේගේ මේ දෙක යම්කිසි ආකාරයකට මෙහෙම බැලන්ස් එකකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ වගේ අර සීසෝ එක වගේ තමයි යම්කිසි ආකාරයකට තියෙන්න ඕනේ. මේකට මම මේ සිම්පතටික් කියලා දාන්නම්. මේක පැරාසිම්පතටික් කියලා ගත්තොත් මේ දෙක සාමාන්‍ය පුජ්‍යලෙක්ගේ මේ දෙක බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
දැන් උදාහරණයක් විදිහට මේ වගේ එකපාරට අපි හදිසි කලබලයකට ලක් වෙච්ච ගමන් එකපාරට මේ සිම්පතටික් පැත්ත වැඩි වෙනවා. අර පැත්තෙන් පල්ලහැට යනවා. දැන් අපි එකපාරට කොහේ හරි පාර යනකොට බල්ලෙක් කන්න පැන්නා කියලා හිතන්නකෝ. එතකොට එකපාරට සිම්පතටික් පැත්ත ඉහළ ගිහිල්ලා පැරාසිම්පතටික් පල්ලහැට යනවා. එතකොට එහෙම වීම නිසා ශරීරයේ වෙනස්කම් වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අභියෝගය ඉවර වෙනවත් එක්ක පැය භාගයක් විතර යනකොට ආයෙ මේ දෙක ගන්නට බැලන්ස් වෙනවා. නමුත් මෙන්න මේ මානසික ආතතිය හේතුවෙන් එක්කෝ මෙන්න මේ සිම්පතටික් පද්ධතිය එනතම් මේ අනුවේගී පද්ධතිය වැඩි වෙලා මේක ඉහළ ගිහිල්ලා මේ මෙහෙම අන්බැලන්ස් ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මේ වගේ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ස්වභාවය තමයි මේ දෙක සමතුලිතව පවතින්නේ නැහැ. අනුවේගී පද්ධතිය ඩොමිනන්ට් කියලා අපි කියන්නේ. කියන්නේ අනුවේගී පද්ධතිය ප්‍රමුඛ වෙලා. එහෙම වුණාම එන රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ වගේම සමහර අයගේ අර ආතතිය නිසා මේ අනුවේගී පද්ධතිය ඉහළ ගියාම ඒකට ප්‍රතිචාරයක් විදිහට ප්‍රත්‍යානුවේගී එක අනිත් පැත්තට යන්න පුළුවන්. ගිහිල්ලා මේ මෙහෙම වෙලා නතර වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා ඒ වගේ අය ප්‍රත්‍යානුවේගී පැත්ත ප්‍රමුඛ වෙච්ච අය කියලා. එතකොට ඒ අයට වෙනම රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් මම අනුවේගී පද්ධතිය ඉහළ ගිය ඇයගේ රෝග ලක්ෂණ නැත්නම් අනුවේගී පද්ධතිය ඕනිවට වඩා ක්‍රියාකාරී වෙච්ච ඇයගේ රෝග ලක්ෂණ ගත්තොතින් එහෙම ඒවය දකින්න ලැබෙන දේවල් තමයි රුධිර පීඩනය වැඩි වෙනවා. මේ ළඟදී මට මතකයි ඔය ශිෂ්‍යත්ව පන්තියේට ඉගෙන ගන්න එක දුවෙක් තාත්තා කෙනෙක් මාත් එක්ක කිව්වා මේ ඒ ළමයා කියනවලු එයාට ඒ මොකක් හරි පේපර් එකක් හරි මොනවා හරි කරන්න වාඩි වුණාම හෘදේ ස්පන්දනේ අර සතෙක්ට මොකකට හරි බය වුණාම දැනෙනවා වගේ එයාට ඇහෙනවා කියලා. ඒතකොට ඇත්තටම වෛද්‍යවරයෙක් ගාවට පරීක්ෂණ කරන්න දාපුවාම ඒ වගේ අවස්ථාවකදී එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් සාමාන්‍ය දරුවෙක්ගේ රුධිර පීඩනයට වඩා ගොඩාක් වැඩි වෙනවා. ඒ අර මෙහෙම වෙලා. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය රුධිර පීඩනයට වඩා රුධිර පීඩනය වැඩි වෙනවා. මොකද අනුවේගී පද්ධතිය ඉහළ ගියාම ඒ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේම රුධිරයට ග්ලූකෝස් නිදහස් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අක්මාවෙන් සංචිත ග්ලයිකෝජන් ග්ලූකෝස් කරලා රුධිරයට නිදහස් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට දැන් ඕක වැඩි හිටියෙකුට වුණොත් එහෙම දීර්ඝ කාලයක් ඒ වගේ තත්වයක හිටියොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඕනිවට වඩා වැඩි වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. ඒතකොට රුධිර පීඩනය වැඩි වුණාම එන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට ඊළඟට කටේ කෙල හිඳෙන ගතිය. කතා කරගන්න බෑ. මුඛය වේලිලා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට මේ දැන් මේ අනුවේගී පද්ධතිය මෙහෙම ඉහළ යෑම නිසා තව වෙන දෙයක් තමයි අර ආහාර මාර්ගයේ තියෙනවානේ. ආහාර මාර්ගයේ ආහාර ගමන් කරනකොට තියෙනවා ක්‍රමාකුංචනය කියලා ක්‍රියාවලියක්. ඒකෙන් තමයි ආහාර තල්ලු කරන් යන්නේ. දැන් මේ අනුවේගී පද්ධතිය ඉහළ ගිය කෙනෙක්ගේ මේ ක්‍රමාකුංචනය නතර වෙනවා. අඩාල වෙනවා. එතකොට ආහාර හරියට තල්ලු වෙන්නේ නැහැ. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ ජීර්ණයේ ගැටලු ඇති වෙනවා. ඊට පස්සේ මලබද්ධ තත්ත්ව වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. ඔය ලක්ෂණ ටික ගොඩාක් දරුවන්ට තියෙනවා මේ විභාගයේ කිට්ටු වෙනකොට. මේකේ අනිත් පැත්තට යන්නත් පුළුවන්. මේ පැත්තෙන් ඉහළ ගියාම එතකොට මොකද වෙන්නේ? අර ඔය කිව්වේ අනිත් පැත්තට ගිහිල්ලා සමහර වෙලාවට මෙහෙම වෙනවා. මේ ආමාශය තුල HCl ස්‍රාවය වෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් පැරාසිම්පතටික් සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වුණාම එයා කරන්නේ ස්‍රාවයන් වැඩි කරනවා. දැන් මේක මෙහා පැත්තට ගියාම ස්‍රාවයන් අඩු වෙනවනේ, මේ පැත්තෙන් ස්‍රාවයන් වැඩි කරනවා. එතකොට ආමාශයේ ස්‍රාවයන් වැඩි වෙනවා මේ වගේ. මේ වගේ ආමාශයෙන් නිපදවන ස්‍රාව වැඩි වෙලා HCl එහෙම වැඩි වෙනවා. HCl සෑහෙන නිපද වෙන්න පටන් ගන්නවා. ඒතර HCl ගොඩාක් ආමාශය තුල එකතු වීම හේතු කොටගෙන ආමාශයේ තියෙනවා මේ පේශිමය බිත්තියක් නැත්නම් අපි කියනවා ආමාශයේ අභ්‍යන්තර ආස්තරණය ඒකට හානි වෙන්න ගන්නවා. මේකට හානි වෙනවා. හානි වෙලා ඔන්න ඇති වෙනවා ආමාශයේ තුවාල, ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇති වෙලා ඊට පස්සේ ආමාශයේ තුවාල කියන තත්ත්වය ඇති වෙනවා. ඊළඟට අනිත් එක තමයි මේ
ක්‍රමාකුංචනය වැඩි වෙනවා. මං කියවනේ මේක වැඩි වුණාම අඩු වෙනවා කියලා. මේක වැඩි වුණාම ක්‍රමාකුංචනය වැඩි වෙනවා. එතකොට බඩ යන ගතිය. නිතර ටොයිලට් යන්න ඕනේ. කොච්චර හරි යන්න ඕනේ. ආන්නේ වගේ තත්ත්ව දක්වා වෙනස් වෙනවා. ඉතින් එතකොට අපි බලපුවාම අපි හිතන්නේ මේ ආතතිය නිසා සිද්ධ වෙන්නේ මේ මානසික වෙනසක් විතරක් නෙමෙයි මේ සිතුවිලි වල වෙනසක් විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ආතතිය මම හිතන්නේ අර අපේ වෛද්‍යතුමා සඳහන් කළා වගේ අර දරා ගන්න පුළුවන් මට්ටමින් එහාට පැන්නට පස්සේ ඒ කලාපයේ තුල සෑහෙන කාලයක් ජීවත් වෙනකොට එතකොට තමයි මේ ලක්ෂණ එන්නේ. ඒතර එක එක පුජ්‍යලයා මත ඒකේ ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. මොකද අනුවේගී පද්ධතිය ප්‍රමුඛ වෙනවද ප්‍රත්‍යානුවේගී පද්ධතිය ප්‍රමුඛ වෙනවද මත ඒක වෙනස් වෙනවා. ඒ එකක්. ඊට පස්සේ මේ ආතතිය මේ මම කිව්වේ ස්නායු පද්ධතියට බලපෑමනේ. අනිත් පැත්තෙන් යනවා අන්තරාසර්ග පද්ධතියට බලපෑම. ඒතර අන්තරාසර්ග පද්ධතියට බලපෑම නිසා කෝටිසෝල් වගේ හෝමෝන නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්‍රිනලින් වගේ හෝමෝන නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්. කියන්නේ අසාමාන්‍ය ලෙස මේවා වැඩි වෙන්න පුළුවන් මේ වගේ. එතකොට ඒවා වැඩි වුණාම තව දෙයක් වෙනවා. ඒ තමයි දැන් ඇඩ්‍රිනලින් වගේ ඒවා වැඩි වුණාම පොඩ්ඩක් නිකන් වේවුලන ගතිය එනවා. ඒ කියන්නේ වැඩ කරන්න බෑ, ලියන්න බෑ, වේවුලනවා. එතකොට අර එක පාට ඒක පාලනය කරගන්න බැරුණාම මේ සමහර අය කියන්නේ පාඩම් කරන්න පුළුවන් හැබැයි ලියන්න බෑ. පේපර් එකට ලියන්න බෑ. පේපර් එක දැක්ක ගමන් ඒ තත්ත්වය ඇති වෙනවා. කෝටිසෝල් කාලයක් තිස්සේ වැඩිවීම හේතු කොටගෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකත් කොලෙස්ටරෝල් වගේ ඒවා වැඩි වෙන්න අර හිමේ ප්‍රශ්න ගණනාවක් මේවා නිසාත් ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියේත් යම්කිසි ආකාරයකට බලපෑමක් ඇති වෙනවා. එතකොට ඒක නිසා මුළු සමස්ත ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියම වෙනස් වෙනවා ආතතියක් යටතේ ගොඩ කාලයක් ජීවත් වීම නිසා. හැබැයි මේක කියන්න ඕනේ මෙහෙම. දැන් අර ඕනෑම විභාගයක් හෝ ඕනෑම අභියෝගයක් හෝ ජය ගැනීම සඳහා යම් කිසි ආතතියක් තියෙන්න ඕනේ. මොකක්වත් ආතතියක් නැති වෙච්ච මනුස්සයා මුකුත්ම කරන්නේ නැහැ. ඒතර ඒ ආතතිය අර අපේ වෛද්‍යතුමා කිව්වාගේ අර කම්ෆර්ට් සෝන් එකෙන් පැන්නට පස්සේ ඒ කියන්නේ යම් ආතතියක් තියෙන්න ඕනේ මේ වැඩේ කරගන්න. ඒ ආතතිය Tamanට දරා ගන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. ඒ මට්ටමට වඩා එහාට පැන්නට පස්සේ තමයි මෙහෙම ජීව විද්‍යාත්මකව ශරීරය වෙනස් වෙන්නේ. ඉතින් මෙහෙම ජීව විද්‍යාත්මකව මේ ශරීරය වෙනස් වුණාන් පස්සේ දරුවෝ ආතතියත් එක්ක මෙන්න මේ ලක්ෂණ අර මං කලින් කිව්ව જાතියේ ලක්ෂණ ගොඩාක් කියන්න පටන් ගන්නවා. ඒ සේරම ලක්ෂණ ඇතිවන්නේ මේ ආතතිය කළමනාකරණය කර නොගැනීම නිසා. ඒ අනුව අධ්‍යාපනයට තියෙන කැමැත්ත අකමැත්තක් බවට පත්වීම නිසා ඒ අකමැත්ත හේතු කොටගෙන ආතතිය ඇතිවීම නිසා ආතතිය ජීව විද්‍යාත්මකව ශරීරයට ලොකු බලපෑමක් ඇති කරනවා ස්නායු පද්ධතියට සහ අන්තරාසර්ග පද්ධතියට. ඒ දෙකේ බලපෑම මුළු සමස්ත ශරීරයේම සම්පූර්ණයෙන්ම වෙනස්ම කෙනෙක් බවට පත් කරන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේක නිවැරදිව කළමනාකරණය කරගෙන අපිට ජීවිතේ ජය ගන්න නම් ඇත්තටම මෙන්න මේ වචනේ මෙන්න මේක අයින් කරලා අධ්‍යාපනය සඳහා කැමැත්ත කියන එක ගොඩනගා ගන්න වෙනවා. ආතතිය කියලා වචනයක් අපි දිගටම පාවිච්චි කළානේ. ආතතියයි කම්මැලිකමයි කියන්නේ දෙකම එකක් නොවුනට කම්මැලිකම කියලා වචනකුත් අපි නිතර බලන කවුරුත් දන්නවා කම්මැලිකම කියලා. කම්මැලි වෙන්නේ මොකද? දැන් පාඩම් කරන පිටුවකට රුපියල් 10,000 ගානේ වගේ දැන් ගෙවනවා ගෙවුවොත් එහෙමනම් උන්න පාඩම් කරන්න පටන් ගන්නවා චා. රුපියල් 10,000ක් හම්බෙන්නේ පොඩ්ඩකින්. මතක තියාගන්න. මම මේ මුදල් මත මෙවුවා මත අධ්‍යාපනයේ තීන්දුව කරන එක නෙමෙයි 10,000 නෙමෙයි පොලියත් එක්ක හම්බ වෙනවා පස්සේ. ජීවිතේ හීනමවා ගන්න ඕන. පාඩම් කළාම මේ දැන් තව ටික වෙලාවකින් සල්ලි හම්බෙන්නේ නැහැ. භෞතික සැප සම්පත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවද? මේ පාඩමෙන් පාඩම ගිහිල්ලා විභාග සමත් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. උපාධියක් ලබා ගන්න පුළුවන්. හොඳ රැකියාවකට යන්න පුළුවන්. හොඳ රැකියාවකට ගියාට පස්සේ වැටුපක් ගන්න පුළුවන්. ඔබ ටිකක් හොයලා බලන්න ජීවිතේ ජයගත්ත මිනිස්සු. දැන් මේ ටෙලිවිෂන් ඉස්කෝලේට එන අය දිහා හිතලා බලන්න. මේ තැන මේ අපි හැමදෙනාම ඉන්නේ හොඳට ඉගෙන ගත්ත හින්දා. කැපකිරීම වල ප්‍රතිඵල පාඩම් කරලා මහන්සි වෙලා විභාග වලට මුහුණ දීලා ජීවිතේ ජයගත්ත හින්දා තමයි ප්‍රසිද්ධිය ලැබෙන්නේ. ආර්ථික වාසි ලැබෙන්නේ, මුදල් ලැබෙන්නේ. මුදල් හොයන්න ඉගෙන ගන්න එක සාධාරණයි කියලා මා කියන්නේ. ඔබ හිතනවා නම් පාඩම් කළාම රුපියල් 10,000ක් හම්බෙන්නේ නැහැ කියලා මං කියන හම්බෙනවා කියලා.
කම්මැලිකමට ජීව විද්‍යාත්මක පදනමක් තියෙනවා, මනෝවිද්‍යානුකූල පදනමකුත් තියෙනවා. අපි ගැනත් කතා කරමු. මට අවසර දෙන්න පාලක බෙදට යන්න පණිවිඩ කිහිපයක්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මුදල් මත භෞතික සැප සම්පත් මත අධ්‍යාපනයේ තීන්දුව වෙන්න ඕන නෑ. අපි ලොකු මිනිස්සු වෙන්න නෙවෙයි හොඳ මිනිස්සු වෙන්න තමයි ඉගෙන ගන්න ඕනේ. ගුණධර්ම ඒවා මත පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් ගැන අපි කතා කරනවා. මා කීවේ මානසික උත්තේජනයක් ගන්න ඕන නම් පොඩි මනෝවිද්‍යානුකූල උපක්‍රමයක් හම්බ වෙනවා. හම්බ වෙන ටික පොඩ්ඩක් ගණන් හදලා පැත්තකින් ලියලා ඒ ටික දිහා බලන්නකො. සෑහෙන දේවල් ටිකක් හම්බ වෙනවා හොඳට ඉගෙන ගත්තොත්. වෛද්‍යතුමා. ඔව් හසන්ත මහත්තයා හොඳ පණිවිඩයක් ආරම්භයක පටන් මේ ස්ටාර්ට් එකක් දුන්නේ. දැන් මට තේරෙන්නේ දැන් ඔය කම්මැලි කියන එක ඔබතුමා දැකලා තියෙනවද? ළමයි කියනවා මට කාටුන් බලන්න කම්මැලි. මට චිත්‍රපටි බලන්න කම්මැලි කියලා කවුරුත් කියන්නේ නෑනේ. නේද? අර ඔබතුමා කිව්ව ලස්සන දෙයක් මොකද්ද? මම යෙදිලා ඉන්න වැඩේ නිසා එවෙලෙම වාසියක් එනවා නම් අපි කම්මැලි නෑ. දැන් අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ තමයි මේ වාසිය එන්නේ කල් ගිහිල්ලා. දැන් අපි මහන්සි වෙනවා ප්‍රතිඵලය එන්න ටිකක් කල් යනවා. ඉගෙනීම කටුවත් එක එහි ඵලය මල්ලිත් එක කියලා කියනවනේ සමහර පොත්වල එහෙම නිතර ලියනවා. ඒ නිසා තමයි මේ දරුවෝ මේක දැන් ටිකක් කල් දාන්නේ. දැන් කාටුන් එකක් බැලුවාම අර ඒ සතුට විනෝදයේ එවෙලෙම එනවා. Facebook එකට ගියාම මේ සතුට විනෝදයේ අර මානසික සතුට එවෙලෙම එනවා. එතකොට අර මේකේ අපි කියනවා ඔය immediate gratification and delay gratification කියලා මනෝවිද්‍යාවේ සංකල්ප දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් දරුවෝ හැම වෙලේම දරුවන්ගේ ඔළුවේ වැඩ කරන්නේ මේ එවෙලේ සතුට ගන්න පුළුවන් ටික. දැන් නිදාගත්තාම එවෙලේ සතුටක් තියෙනවා. සෙල්ලම් කරපුවාම එවෙලෙම සතුටක් තියෙනවා. නිසා ඒවට දරුවෝ කම්මැලි නැහැ. නමුත් අපිට තියෙන ගැටලුව පාඩම් කරන්න ගියාම ඔන්න එනවා කම්මැලි කියලා. දැන් මේකනේ අපි විසඳ ගන්න ඕනේ ප්‍රශ්නේ. හරි ඒකට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපේ තිස්ස ජනනායක මහත්තයාත් මේකේ ආරම්භය ලබා දුන්නා. දැන් මේ කැමැත්ත. දැන් මොලේ කැමැත්ත එන්නේ කොහොමද? දැන් මොලේ කැමැත්ත මතු කරගන්නේ කොහොමද? දැන් හසත් මහත්තයා මේක ටිකක් මනෝවිද්‍යාත්මකව ගත්තාම ටිකක් ලොකු සංකල්ප ගොඩක් එක එකතු වෙන කාරණාවක්. දැන් පළවෙනි දේ තමයි දැන් එක එක්කෙනාගේ කැමැත්ත ඉන්නේ එක එක විදිහට කියලා. දැන් මට මතකයි තිස්ස මහත්තයා හරි කවුරු හරි මාත් එක්ක කිව්වා ජපානයේ මොන්ටිසෝරි වල උදේවරුවට දැන් ඒකේ මොන්ටිසෝරි වල ගොඩාක් වැඩ තියෙනවා. කරිකියුලම් එකේ දාලා. දැන් අපි ඉගෙන ගත්ත විදිහට දැන් ටීචර් තමයි අපිට කියන්නේ මේක ඔයා කරන්න ඕන කියලා. ඒතර දැන් මට තීරණයක් ගන්න බෑ මං ආසාද වැලි අල්ලන්න. තව ළමයෙක් ආස වතුර අල්ලන්න. දැන් ටීචර් කියනවා ඒව හරියන්නේ අද වැලි අල්ලන සෙල්ලම තමයි තියෙන්නේ කියලා. එතකොට දැන් අර කැමැත්ත කියන එක එක මොළවල එන්නේ එක එක විදිහෙන් එක එක රටාවලට. එතකොට ඔය දියුණු අධ්‍යාපන ක්‍රමවල ළමයාට තමයි chance එක දෙන්නේ කැමැත්ත තෝරගන්න. ඒක ඊටාම වැදගත් කාරණාවක්. දැන් අපිට ඒ අවස්ථාව හිමි වෙන්නේ හසන්ත මහත්තයා ඒ ලෙවල් වල විතරයිනේ. දැන් ඒ ලෙවල් වල විතරයි මං කැමති විෂයක් තුනක් තෝරගන්න හම්බෙන්නේ. අනිත් හැම වෙලෙම ඒ කට්ටිය පටෝන එක මං කළ යුතුමයි. අපි ඕලෙවල් ගම්මුකෝ විෂයන් 9ක් පටවනවා. මට කම්මැලිද ඒව අදාළ නැහැ කරන්නටම ඕන. හැබැයි ඒ ලෙවල් වල මට නිදහස තියෙනවා මම මේ විෂයන් 13ක් 20ක් හරි තියෙනවා කියමුකෝ. ඉතින් මම කැමති තුනක් තෝරගන්න පුළුවන්. දැන් බලන්න ඒ ලෙවල් ටිකක් වෙනස් අපේ. වෙන රටවල් වල පොඩි කාලේ ඉඳලා ඒ සොය කැමැත්තට අවශ්‍ය පරිපතය එනවා. ඒකට හේතුවක් තියෙනවා සඳ මහත්තයා. දැන් විද්‍යාඥයෝ හොයාගත්තා මේ මොලේ තියෙනවා කියලා ෆ්‍රේම් 9ක්. ෆ්‍රේම් 9ක්. මෙන්න මේක තමයි වැදගත් දේ. මේකට කියනවා බහුවිධ බුද්ධි න්‍යාය කියලා. අපේ මොලේ හැදිලා තියෙන ෆ්‍රේම් 9කින්. දැන් අපි ගත්තොත් අපේ අමරදේව මාස්ටර් නැත්නම් අමරදේව අපේ මැතිතුමා එතුමාගේ ෆ්‍රේම් එක හොඳට තියෙන්නේ මේ සින්දු පැත්තට හැදිලා තියෙන. අපි ගත්තොත් අපේ සමජ්ජා සූරිය මැතිතුමා එතුමාගේ ෆ්‍රේම් එක තියෙන හොඳට මේ ක්‍රිකට් පැත්තට. අපේ සුනිල් සරත් පෙරේරා හරි අපේ හිටපු ප්‍රේමකීර්ති දල්විස් මැතිතුමා හරි ගත්තොත් සින්දු ලියන මේ භාෂාව පැත්තට. අපේ මාටින් වික්‍රමශූරින් ගත්තාම හොඳ ෆ්‍රේම් එකක් තිබුණා නවකතා පැත්ත. ඒතර මෙන්න මෙහෙම මේ දැන් මේ හොවර්ඩ් ගාඩ්නර් කියන මනෝවිද්‍යාඥයා හොයාගත්තා
අපේ සහජයෙන්ම අපිට ෆ්‍රේම් 9ක් එනවා. ඒතර මෙතන තියෙන හසන්ත මහත්තයා බුද්ධිය කියලා සංකල්පයක්. දැන් බුද්ධිය කියලා අපි කියනවනේ. ඔය මේ මනෝවිද්‍යාඥයෙක් කිව්ව මේ බුද්ධිය කියන්නේ කරන්ට් එක වගේ එකක්. දැන් හිතන්න දැන් අපිට ෆෑන් එකක් තියෙනවා. දැන් ෆෑන් එක දුවන්නේ කරන්ට් එකේ පෑ. දැන් අපිට කරන්ට් එක දුන්නාම තමයි ෆෑන් එක කැරකෙන්නේ. ඒ වගේ දැන් අපි හිතමු අපේ අමරදේව මහත්මයාගේ තියෙනවා සංගීතයේ පැත්තට හොඳට ස්නායු වයර් පරිපත ටික හැදිලා. එතකොට කරන්ට් එක ඒකට ආපු ගමන් අන්න වැඩ ගන්නවා මේක. එතකොට දැන් මේ මොලේ ගැන අධ්‍යයනය කරු විද්‍යාඥයෝ පෙන්නනවා මේ ෆ්‍රේම් 9 අපිට තිබුණට වැඩිපුර කරන්ට් යන්නේ එක ෆ්‍රේම් වලට. එතකොට මගේ කැමැත්ත එන්නේ ඒ ෆ්‍රේම් එකට යන පැත්තට හැම වෙලේම. දැන් හසන්ත මහත්තයා දැකලා තියෙන මේ පොඩි ළමයි ඉන්නවා අපිට හරියට දකිනවා මේ සමහර ළමයින්ට මේ කාර් දැක්කහම ඉන්න බෑ. කඩනවා, රෝද හයි කරනවා, කාර් හොයනවා නේද? ඒ මොකද ඒ කැමැත්ත ඒ පැත්තටමයි එන්නේ. ඉතින් අම්මලා ගිහලා බලහත්කාරයෙන් අල්ලලා කොහොම හරි ගණන් හදවනවා, ඌ පොත විසි කරනවා, ආයි කාර් හදනවා. නේ? දැන් ඔන්න ඔහම මේ අපි මේක ඕන තරම් අපේ මේ සමාජයේ දකිනවා. එතකොට අපේ සමාජයේ අසමත් වෙලා තියෙනවා මේ පොඩි කාලෙම මේ අදාළ ෆ්‍රේම් එක හොයාගන්න. දැන් දියුණු රටවල මට දැනෙන විදිහට ෆ්‍රේම් එක හොයාගන්නවා. ඒතර හැම ටීචර් කෙනෙක්ම දැනුවත් මෙහෙම ෆ්‍රේම් 9ක් ළමයින්ගේ තියෙනවා. අපි මේ ෆ්‍රේම් එක හානි කරන්න හොඳ නෑ කියලා. ඒතර මේ ෆ්‍රේම් එක උද්දීපනය වෙන විදිහට තමයි ඉතින් තමයි හසන්ත මහත්තයා ඒගොල්ලන්ට දෙන්නේ choice එක. දැන් මොන්ටිසෝරි ටීචර් දැන් අපි තුමු සෙල්ලම් 10ක් කියලා ළමයින්ට කැමති සෙල්ලම තෝරගන්න කියනවා. ඒතර එයා යන්නේ එයාගේ ෆ්‍රේම් එකට අදාළ සෙල්ලමට. එතකොට මොකද වෙන්නේ? අර ෆ්‍රේම් එක ඔන්න ඔපවත් වෙවි එනවා. දැන් හිතන්නකෝ අපි දැන් ගිහිල්ලා බලහත්කාරයෙන් සින්දුවක් කියනවා. දැන් අපි හැම ෆ්‍රේම් එකකටම උත්තේජනයක් දෙන්න ඕනේ මම පිළිගන්නවා. හැබැයි සමහර ෆ්‍රේම් තියෙනවා හසන්ත මහත්තයා කොච්චර උද්දීපනය දුන්නත් හැදෙන්නේ නැහැ. දැන් මං ගත්තොත් මට සින්දු කියන්න ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන් මට බෑ. දැන් අපිට O level කරන කාලේ දැන් විෂයන් ටිකක් තෝරගන්න තිබුණානේ. ඉතින් කොල්ලෝ ඔක්කොම යනවා මේ සංගීතය කරන්නේ මාත් ගියා. හැමෝටම සින්දුවක් කියන්නකෝ මට ඉස්සෙල්ලාම යන්න කිව්වා. ඊයේ සින්දු ආන් ඉන්න බෑ ඉතින්. ඊට පස්සේ මට තේරුණා මේ කඩේ හරියන්නේ නැහැ. එන් මගේ ෆ්‍රේම් එක සින්දු පැත්තට නෑ. දැන් අපි අමරදේව මහත්තයාගේ කතාව ආරම්භ බලන්නකෝ. තාත්තා අර එතුමගේ තාත්තා අර සංගීත භාණ්ඩ හදලා තිබ්බහම පොඩි කාලේ ඉඳලා මේක ගහනවනේ. වයලින් එක. නේද? දැන් ඔය අපේ ඕනම ගායකයෙක් ගන්නකො මේ පොඩි කාලේ ඉඳලා තියෙන ෆ්‍රේම්. ඒ නිසා දැන් අපිට මේ කැමැත්ත හදා ගන්නකොට අපිට හොඳ යාන්ත්‍රණයක් අපිට හොඳ ක්‍රමවේදයක් අධ්‍යාපනයේ තිබුණා නම් මේ දරුවන්ගේ ෆ්‍රේම් එක හොයාගන්න. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැනට ලංකාවේ තියෙන එකම ක්‍රමයයි තියෙන්නේ අපේ නිපුණතා අමාත්‍යාංශය. දැනට අපේ නිපුණතා පියස කියලා තියෙනවා අපේ අමාත්‍යාංශයේ. ඒගොල්ලෝ ටිකක් ලොකු ළමයින්ගේ ෆ්‍රේම් එක හොයන ක්‍රමයක් තියෙනවා දැනට. ඉතින් ළමයෙකුට පුළුවන් තමන්ගේ A level විභාගය වුණාම නිපුණතා පියසට ගිහිල්ලා තමන්ගේ මේ ෆ්‍රේම් එක කොයි පැත්තටද තියෙන්නේ කියන එක පොඩ්ඩක් හොයාගන්න. ඒතර මට පුළුවන් ඒ දැන් ඕක මේ Apple කම්පැනි නිර්මාතෘ ඉන්නවනේ අපේ ස්ටීව් ජොබ්. එතුමා ලස්සන ප්‍රකාශයක් කරනවා. මොකද ඔබට යමක් ඊටාම සාර්ථකව නිම කරන්න ඕන නම් ඔබ කළ යුත්තේ එකම දෙයයි. මොකද්ද? තමන් ආස දේ හොයාගෙන ඒකට ඇලුම් කරන්න කියන. ඊටු ටික නිකන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ කැමැත්ත එනවත් එක්කම ආතතිය අඩු වෙනවා. ඉන්වෝල්ව්මන්ට් එක වැඩි වෙනවා. හරි. දැන් එහෙනම් අපි ඔබතුමා කිව්වා සිහිනයක් හදමු කියලා. I have a dream. දැන් මේටි සිහිනයක් අවශ්‍යයි. හැබැයි දැන් ওই සිහින හදනකොට අපි ටිකක් දැන් ඕනනම් මම පොඩ්ඩක් පොඩි ස්ලයිඩ් එකක් පෙන්නන මේකට අපිට කතා කරන්න වෙලා නැති වෙයි. දැන් අපිට සිහිනයක් තිබුණොත් දැන් අපිට හොඳ බලවත් සිහිනයක් තිබුණොත් විද්‍යාඥයෝ පෙන්නලා තියෙනවා ඒකේ තියෙන කැලි ටික. මෙන්න මේ මානසික හැකියාව සියල්ල එනවලු නිකම්ම සිහිනයක් ආවොත්. දැන් බලන්න අර ඒකේ කීපයක් ගන්නකො දැන් තමන්ගේ අභිප්‍රේරණය නිකම්ම වැඩි වෙනවා. මේ සමාජයේ තියෙන හොඳ චර්යා කරන්න මම පෙළඹෙනවා. මං ගැන තියෙන අවබෝධය වැඩි වෙන්න ගන්නවා. මගේ වගකීම් දැන් හිතන්නකො ළමයෙක් ටක් ගාලා හසන්ත මහත්තයා තමන්ට හොඳ සිහිනයක් තියෙනකොට එයා ටීවී බලන්නේ වරොම් ඔක්කොම අයින් කළා. දැන් බලන්න අර ට්‍රිප් එක යන දවසේ ළමයා ටක් ගාලා මේ වැඩේ පටන් ගන්නවානේ. හරිද? ඒ නිසා මේ සිහිනය හදාගන්න එක මාර වැදගත්.
ඉතින් ඒ නිසා අපි මේ දරුවන්ට සිහිනය හදන්නේ කොහොමද කියන එක මම හිතනවා ඊළඟ වැඩසටහනේදී අපි ටිකක් හොඳින් කතා කරමු කියලා. දැන් හසන්ත මහත්තයාට පේන්නේ නැද්ද දැන් මම අර දැන් ළමයෙක් හොඳ වගකීමක් ගන්න. ඒ කියන්නේ දැන් ඔන්න එයා හොඳට මේසෙට වෙලා පාඩම් කරනවා, ටීවී එක වහනවා, ගේම් ගහන එක නවත්ත ගන්නවා. ඇයි? තමන්ගේ වගකීම තමා ගන්නවා. දැන් අම්මා ඇවිල්ලා කියන්න ඕනේ නැහැ පුතා ටීවී වහන්න, නැගිටින්න. දැන් උදාහරණයකට මට හසන්ත මහත්තයා මාව ගත්තොත් මට හොඳට මතකයි. මට ලොකු සිහිනයක් තිබුණා මේ ඇග්‍රිකල්චර් පැත්තට. මගේ සිහිනය තිබුණේ ඉතින්. ඉතින් මට සාමාන්‍යයෙන් මේ උදේ ඇහැරෙන්න හරි කම්මැලි. හැබැයි මගේ සිහිනය මතක් කරපු ගමන් මං ඇඳෙන් පයින්නවා. ඇඳෙන් පයින්නවා. ඒ තරම් ජවයක් එනවා අර හරියට අර මේ වෙඩින් එකට අන්දන දවසේ දැන් හිතන්නකෝ දැන් වෙඩින් එකට අන්දන දවසේ අර මනමාලී දැන් නිදියන්නේ නැහැ නේ රෑ එළි වෙනකන්. ඇඳේ පෙරලි ඉන්නේ. ඇයි? එයාට දැන් සිහිනයක් තියෙනවා. එයාගේ ෆොටෝ ටික ගහලා අර ගස් වටේ ඉඳලා මල් මේ මොනවද එක එක හැඩ වලින් ඉඳලා මේක Facebook එකේ දාලා මේ සිහිනේ අර නිකන් ඉතින් වැඩක් නැති වුණත් ඒකේ මේ ජවයක් තියෙනවනේ. එතකොට බලන්නේ මනමාලි අන්දනෙක් කෙනා ආවා කිව්වහම ඇඳෙන් පයින්නවා. ඕන හීතලක නාන්න කියන නානවා. නේ? මොකද ඒ ජවය එන්නේ සිහිනෙත් එක්ක. හැබැයි සිහිනය මට විඳීම් සහිත වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම අර මේක පෙන්වන්නේ. ඉතින් මම කැමති ඒ සිහිනය හදාගන්නේ කොහොමද? දැන් උදේ හැරෙන්න කම්මැලියට කුසිකර්ම සිහිනයක් තියෙන්න බෑනේ ඇග්‍රිකල්චර් සිහිනයක් නේද? ඒ නිසා මම හිතන්නේ දැන් සිහිනයක් අපි හදාගන්නකොට සිහිනයේ කරුණු තුනක් තියෙනවා ප්‍රබල කරුණු තුනක්. දැන් සිහිනයක් මගින්. ඇත්තට මේක දැක්මක් කියමු අපි. දැක්මක තියෙනවා මේ 100,000 ගණක් කරුණු සරලව දක්ව ගන්නවා. දැන් අපි හොඳ සිහිනයක් හදාගත්තාම ලොකු කරුණු බොහොම සරලව අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඊළඟට වැඩ කිරීම දුෂ්කර වේදනාකාරී අවස්ථාවලදී නිවැරදි දිශාවට යන්න බලය සපයන්නේ සිහිනය. දැන් හිතන්නකෝ හසන්ත මහත්තයා දැන් මම පාඩම් කරලා යනකොට එපා වෙනවා. නිදිමත එනවා. සිහිනය මතක් කරපු ගමන් ආයි මම නැගිටලා එනවා. අපිට දැන් සිහිනය තියෙනකොට දැන් හිතන්න අපේ දරුවෙක් ඉන්නවා එයාට මේ පාඩම් කරන්න හරි කම්මැලි. නැගිට ගන්න අමාරුයි. ගේම් ගහන්නම ඔළුවට එනවා. එතකොට ඒ දරුවට පුළුවන් අර හොඳට සිහිනය ඔළුවට අරගෙන හොඳ ජවයක් එකපාරට ගන්න. එතකොට අර ඔක්කොම ටික නැති වෙලා යනවා. ඔක්කොම ටික නැති වෙලා යනවා. ඒ නිසා දරුවෙකුට අර හොඳ සිහිනයක් හොඳට චාත් කරලා තියාගත්තොත් මොලේ ඇතුළට පුදුම ජවයක් එනවා එයාට මේ ගමන යන්න. එතකොට සිහිනයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන මම කැමති ඊළඟ වටේදී කතා කරන්න. මොකද ඒකට කරුණු හයක් මම පෙන්නන්නම් සිහිනය කොහොමද හදන්නේ. හීන දැකලා වැඩක් නැහැ. ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඉගෙන ගත්තට ඉතින් ප්‍රතිඵලයක් නැහැනේ. උපාධි ගත්තට වැඩක් නැහැනේ කියලා හිතුනොත් එහෙම අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔහොම හිතනම් මොකවත් කරන්න බෑ. අපි ඉගෙන ගන්න ඕන. අපි හීනයක් මවාගෙන ඉගෙන ගන්න ඕන. ඒ ප්‍රතිඵලය ඔබට කවදා කොතන හෝ ලැබෙනවා. ඉගෙනීමේ ප්‍රතිඵල රැකියාවකට මුදල් උපයන්න භෞතික සැප සම්පත් උදා කර ගන්නට විතරක් නෙවෙයි හොඳින් ජීවත් වෙන්න සාර්ථක පුද්ගලෙක් වෙන්න ඔබට ඉතා වැදගත් වෙනවා. තිස්ස ජනනායක ගුරුතුමා. ඔබට පුළුවන් නම් මේ එක සාර්ථක පුජ්‍යලයෝ වෙච්ච අයගේ ජීවිත කතාවල් හොයලා කියවන්න. ඒකත් හරි වැදගත්. මොකද ඒ අයගේ සාර්ථකත්වයේ කොතනින්ද ආරම්භ වුණේ කියන එක දැන් මම උදාහරණයකට ගත්තොත් එහෙම අපිට ඇත්තටම අර ලොකු මේ ආර්ථිකමය සාධකයක් නැත්නම් ආර්ථික කියන්නේ ඇත්තම තේරෙන භාෂාවෙන් කියනවා නම් සමහර අය බොහොම දුප්පත් ලෙස උපදින්නේ. එතකොට සමහර අය ඒක හිතනවා අනේ ඉතින් මේක මගේ කර්මය තමයි අපිට මේවා නැහැ අපි ඉතින් කොහේ යන්නද තොතෙන්ට කියලා. එහෙම හිතුවොත් නම් මේක මේ ඉස්සරහට එන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. පොඩි කාලේ අපේ ගෙදර මෙහෙම තියෙනවා නම් අපිට ඈත මෙන්න මෙහෙ පේනවා මේ පාර පේන්නේ වාහන යන සාමාන්‍යයෙන් කිලෝමීටර් 6ක් විතර මේ ටිකේ එන්න ඕනි පයින්. එතකොට මේ පාරේ යන වාහන වලින් වැඩිපුර දකින්නේ අර පොඩි ලොරි. එතකොට මේ පොඩි කාලේ මම ඒවට ගිනි පෙට්ටි වගේ වෙන්නේ. ඒ කාලෙම මම හිතුවා පොඩි ලොරියක් ගන්න ඕනේ කියලා. මේ ඉතින් පස්සේ කාලෙක යම් කිසි විදිහකට වාහනයක් ගන්න මට්ටමකට ආවට පස්සේ මම ඔය සේල් වල ගිහිල්ලා බලනකොට මට පේන්නේම ලොරි. අර මේ අනිත් ඒවා ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලාම ගත්තේ පොඩි ලොරියක්. ලොරි සිහිනයක්. ලොරි සිහිනයක්. ඒ වාර දැන් ඒක ඔළුවට වැටුනහම අර ඒකත් එක්ක අපි රූප හදා ගන්නවා මේක මේමයි දැන් අර ඒ අත්දැකීම මත. ඉතින් එතකොට අපිට අර පාඩම් කරනකොට සහ එන වෙහෙස
අර හීනය එක්ක ගලපපුවාම හරි. මේක අපි මේ වැඩ ටික කළොතින් හැම අපිට මෙතෙන්ට යන්න පුළුවන්. බැරි වුණොතින් හැම අපිට ඒක නැති වෙලා යනවා. ඒතර මේ නැති වෙලා යනකොට අපි හරීම අපිට අර දුකයි. ඒක නිසා මොකද වෙන්නේ? ආපහු අර ඒකෙන් ඈත් උනත් ආයිමත් ඒ තත්ත්වයට එනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන්ට හොඳ ආර්ථික පසුබිමක් තියෙනවා. හොඳ ආර්ථික හැකියාවක් තියෙනවා. එතකොට දැන් සමහර අයගේ මතයක් තියෙනවා මෙහෙම මට නිතරම ඇහිලා තියෙනවා මේ අපි ඒ කාලේ බොහොම අමාරුවෙන් අපිට බොහොම ආර්ථික ප්‍රශ්න ඒ වගේ ගොඩාක් තිබිච්ච දේවල් නිසා ඒ වයින් එළියට එන්න ඕන හින්දා තමයි අපි ඉගෙන ගත්තේ කියලා. දැන් අපේ ළමයින්ට අපිට තිබිච්ච ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඒක හින්දා ඒගොල්ලන්ට කිසිම ටාගට් එකක් නැහැ කියලා. නමුත් ඒක මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ ආර්ථික මට්ටමක් හොඳ එකක් තියෙනවා නම් ඒ තියෙනකොට දරුවා හිතන්න පුළුවන් වෙන්න ඕනි මට මේ ටික තියෙන හින්දා මම මේ දේවල් ටික මට ස්වභාවිකවම ලැබුණු නිසා මෙතනින් තව ඉස්සරහට යන්න. ඒ ඉස්සරහට යන්න කියන්නේ සමහරවිට ආර්ථික මේ පැත්තෙන් නෙමෙයි වෙන්න පුළුවන්. හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ පරිසරවේදියෙක් වෙන්න පුළුවන්. තමන්ට නිදහසේ ඒ කියන්නේ තමන්ට මේ ආර්ථිකය ගොඩනගා ගන්න ඉගෙන ගන්න ඕනි කියලා එකක් නැත්නම් තමන්ට පුළුවන් හොඳ පරිසරවේදියෙක් වෙන්න. මේ පරිසරයට මේ ගහකොළ වලට ආදරය කරන කෙනෙක් වෙන්න. එතකොට තමන්ට ගෙදරිනුත් එහෙම ආර්ථික මේ ප්‍රශ්නයක් නැත්නම් හසන්ත මහත්මයා හොඳට ඒ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද ඒකෙන් එයාට බලාපොරොත්තු වෙන්නේ නැහැ මුදල් හෙවීමේ ක්‍රියාවලියක්. ඉතින් ඒක නිසා ඒ වගේ විවිධ ක්ෂේත්‍රයන් තියෙනවා. එතකොට ඒ වගේ පැති වලට දරුවෙකුට යන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා අපේ කතාවේ ආවා මේ වාහන පිළිබඳව. සමහර දූලා පුතාලා මම දන්නවා මේ මෝටර වාහන, මේ රථ වාහන, කාර් ඒවා ගැන හරි උනන්දුයි. ඉතින් එයාට පුළුවන් ඒ වාගේ පැත්තකින් තමන්ගේ හැකියාව දියුණු කරගෙන කාර් වගේ ඒවා ඩිසයින් කරන මට්ටමට දක්වා තමන්ගේ ඒක ගෙනියන්න පුළුවන්. දැන් සමහර පොඩි දරුවන්ට විශේෂයෙන් පිරිමි දරුවෝ ගාවා තියෙනවා මේ විශේෂ හැකියාවක් ඒ කාර් වල මොඩල් ඒ අවුරුදු එහෙම ඔක්කොම හොයලා දැනගෙන තියෙනවා. ඉතින් එයාට ඒක දෙමව්පියෝ හදලා දෙන්න ඕනි ඔළුවට. හරි. ඔයා මේ වැඩේ කරන්න නම් මේ විෂයන් ඉගෙන ගන්න. ඕක කරන්න ගියාම ඉංග්‍රීසි ඕනි වෙනවා, ගණිතය ඕනි වෙනවා, විද්‍යාව ඕනි වෙනවා. දැන් ඔයාගේ ඔය කාර් සිහිනය සැබෑ කරගන්න මේ ටික කරගන්න ඕනි. මේ ටික කරගන්න බැරි වුණොත් එයාට ওই කාර් සිහිනයට එන්න වෙන්නේ නැහැ. ඒතකොට ළමයාට ටිකක් වෙලා යනකොට මතක් වෙනවා මේක. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් ගලන් ටික හදන්න ගිහලා කම්මැලි හිතුනාම හිතෙනවා අර කාර් එක ඩිසයින් කරන්න තියෙන සීනයක් තියෙනවානේ. ඒතකොට දැන් මට සමහර පොඩි ළමයි කියලා තියෙනවා මේ ගොඩක් පොඩි අය මේ සර් කොහොමද නාසයකට යන්න පුළුවන්? මේ ඔය අභ්‍යවකාශ යානයක ඒ වගේ දේවල් කරන්න යන්න මොන පැත්තෙන් ඉගෙන ගන්න ඕනිද? ඉතින් එතකොට අර ඒ ළමයින්ගේ තියෙනවා ඒ වගේ දේවල්. ළමයාට එක එක දේවල් කියලා බලන්න ඕනි ළමයා අල්ලගන්න පැත්ත මොකද්ද කියලා. එතකොට ඒ පැත්තේ ඉදිරියට යන්න පුළුවන් ශේත්‍රයන් පෙන්නලා දීලා ඒ පැත්තට අදාළ රූපරාමු චිත්‍රපටි එතකොට ඒවට අදාළ පුජ්‍යලයෝ පෙන්නලා ඊට පස්සේ පෙන්වන්න ඕනි ඔබට මේකට යන්න ඕනි නම් අද මේ දේ කරන්න ඕනි. ආන්න තියෙන ඔබේ සිහිනය දැන් මේ ටික කරන්න ඕනි. දැන් ඒතකොට ළමයා මේ ටික දකින්නේ වදයක් විදිහට නෙමෙයි. මගේ සිහිනේ ජය ගැනීම සඳහා අද සම්පූර්ණ කර යුතු දේවල් කියලා. එතකොට ඒක හදන්න පුළුවන් නම් ළමෙක් අපිට ටොකු ඇනෑන වෙනම මේවා කරන්න ඕනේ නැහැ. එයාට කම්මැලි හිතනකොටම අරක මතක් වෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා මේ පාඩම් කරන තැන ගහගෙන තියෙනවා ලොකු කාර් එකක්. ලොකු කාර් එකක් ගහගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් එයාට මේකක් ගන්න ඕනේ. ඇත්තටම කියනවා නම් සමහර දරුවා අදිනා මගෙන් මේ වගේ වාහනයක් ගන්න පර්මිට් එකක් හම්බ වෙන්නේ මොන වගේ රස්සාවක් කළොත්ද කියලා. ඉතින් එතකොට දැන් අපි එයාගේ එතන හීනේ ඒක තියෙනවා නම් ඒ හීනේ නිතරම මතක් කරලා දෙන්න මොකක් හරි සිම්බල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ જાතිය වාහනයක් රූපයක් ගහලා තියෙනවා. එතකොට එයාටම මතක් වෙනවා මට මේකට යන්න නම් මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඒතර එයා ඒ සිහිනේ ජය ගැනීම සඳහා අද කරන කැපවීමක් විදියට ඒ දේ කරනවා. ඉතින් ඒ නිසා ගොඩාක් අය එවැනි අපේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ එතකොට අපේ වෛද්‍යවරු
එතකොට ඉංජිනේරුවරු එතකොට ඒ වගේ ඒවා ඉහළ තැන් වලට ගිය අයව අධ්‍යයනය කරලා බලන එකත් ළමයින්ට දෙන්න පුළුවන් දෙයක්. ලෝකයේ වගේම ලංකාවේ ඒගොල්ලන්ගේ චරිත කතා අධ්‍යයනය කරලා බලන්න කුඩා කාලේ ඉඳන්. එතකොට ඒකෙනුත් ළමයාට හොඳ මේ හිතට ගන්න පුළුවන් මම මෙන්න මේ දේ කළොත්, ඒ කියන්නේ මෙන්න මේ ආයෝජනය කළොත් මට මෙතෙන්ට යන්න පුළුවන්. මම මේක නොකළොත් එතෙන්ට මට යන්න හම්බ වෙන්නේ නැහැ. මම නිකන් සාමාන්‍ය පුජ්‍යලෙක් වෙයි. කවුරුවක්වත්ම ගණන් ගන්න නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. එතකොට තමන්ගේ අර අභිමානය පුංචි කාලේ ඉඳන්ම ගොඩනගන්න ඕනේ. අභිමානය ආවට පස්සේ වැඩ කරගන්න හරි ලේසි. මම මේ වගේ කෙනෙක් වෙන්න බලාගෙන තමයි වැඩ කරන්න කියලා. ඉතින් ඒක නිසා මේ ඒ සිහිනයක් ගොඩනගා ගැනීම. නැත්නම් සිහිනය කියන වචනේම අපි නිතරම භාවිතා කරපු නිසා මම කියන්නම් මෙහෙම ජීවිතේට යම්කිසි දැක්මක් ගොඩනගා ගැනීම. මොනවා හරි විෂන් එකක් අපේ ජීවිතේට තියෙනවා. මේක තමයි මගේ විෂන් එක. ආන්නේ විෂන් එකට එන්න ඕනේ. ඒකෙදි හැම වෙලාවෙම මතක තියාගන්න සමහර අය ආර්ථිකය සහ භෞතික දේවල් පදනම් කරගෙන ඒක ගොඩනගා ගන්නත් පුළුවන්. සමහර අය එහෙම නැහැ. දැන් මම සමහර දරුවන්ගෙන් අහලා තියෙනවා මේ ඇයි ඔයා මේ ජීව විද්‍යාව කරන්නේ? මට හොඳ වෛද්‍යවරයෙක් වෙන්න. මහා මොකටද වෛද්‍යවරයෙක් වෙන්නේ? නෑ මට දුෂ්කර පැත්තකට ගිහිල්ලා මේ මිනිසුන්ට ලොකු සේවයක් කරන්න ඕනි. මිනිස්සු දුක් විඳිනවා. ඒ මිනිස්සු වෙනුවෙන් මට මගේ හැකියාවෙන් මට පිහිට වෙන්න ඕනි. එහෙම හිතන ඒවාත් තියෙනවා ඕනි තරම්. ඉතින් ඒක නිසා ළමයාට අර දැන් එයාට දෙන්න ඕනේ මෙහෙම ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න පුළුවන්, මේ සමාජීය වශයෙන් දියුණු වෙන්න පුළුවන්, ඒ වගේම අධ්‍යාත්මික වශයෙන් උත් දියුණු වෙන්න පුළුවන්. ඒ ටික කරලා ඔබ හොඳ ලස්සන සාර්ථක ජීවිතයක් ගත කරන ගෞරවනීය පුරවැසියෙක් බවට පත් වෙන්න නම් අද දවසේ මේක කරන්න ඕනේ. මෙන්න මේ දේ කිව්වොත් අර ටොකු යන පාඩම් කරාම මෝඩයා මැට්ටා ගියා ඒවා කරනවට වඩා ජීවිතේට දර්ශනයක් හදන්න පුළුවන් විදිහක් තියෙනවා නම් මං හිතන්නේ ඒක තමයි වඩා සාර්ථක. හොඳ ළමයි ඉන්නවා, දඟ ළමයි ඉන්නවා, මුරණ්ඩු ළමයි ඉන්නවා, හිතුවක්කාර දඩබ්බර ළමයි ඉන්නවා, අහිංසක ළමයි ඉන්නවා, තිසදන්නායක ගුරුතුමා කිව්වා වගේ මැටි මෝල් මෝඩ ළමයි ඉන්නවා. ඒ අපේ සාම්ප්‍රදායික හැඳින්වීම. ඔය සියලු ළමයින් අතරේ දක්ෂ ළමෙක් ඉන්නවා. හැම ළමයෙක්ම දක්ෂයි. එකම දේ දක්ෂතාවයිනේ තාම අච්චු ගහව පොත් වලින් විතරයි. සමහර ළමයින්ගේ දක්ෂතාවලට අදාළ පොත් තාම අච්චු ගහලා නැහැ. තාම අච්චු ගහපු නැති පොත් වලට අදාළ දස්කම් කවුද මනින්නේ? ඒ හින්දා හැම ළමයෙක්ම දක්ෂයි. ඒ දක්ෂතාව මතු කරගන්න ක්‍රමය අපි කතා කරන්නේ. අසන්ත මහත්මයා ඔය මට පොඩි දෙයක් මතක් වෙනවා අර චාල්ස් ඩාවින් කියන මේ අපේ පරිණාමය පිළිබඳව හොයාගත්ත විද්‍යාඥයාගේ පොතක් ලියලා තියෙනවා. ඒ පොත හොයාගන්න පුළුවන් වෙයි දරුවන්ට මේ හරිය ලස්සනයි මේ පොත. ඒ කියන්නේ පරිණාමවාදය ගැන ඔහු ලියව පොත නෙමෙයි. එයා ගැන ලියව පොත. ඒක මේ තියෙනවා අපිට ටිකක් හොයාගන්න අමාරුයි. මට කියවපුවාම හරීම වැදගත් කියලා හිතෙනවා. ඒකේ එයාගේ තාත්තා ඒ කියන්නේ චාල්ස් ඩාවින්ගේ තාත්තා මේ රාජකීය වෛද්‍ය සංගමේ වෛද්‍යවරයෙක්. එතකොට තාත්තට ඕනේ උනේ ඩාවින්ව වෛද්‍යවරයෙක් කරන්න. මොන්න සෙල්ලම් දාලා ඉගෙනුවත් ඒක හරි ගියේ නැහැ. එක අවස්ථාවක කියනවා මේ තාත්තා හැබැයි එහෙම දඬුවම් කළේ නැහැ. අහනවා මේ පුතා ඇයි ඉගෙන ගන්න ඔය ආස නැද්ද කියලා. එයා කියන මං හරි ආසයි ඉගෙන ගන්න කියලා. ඉතින් ඒකට මේ විෂයන් හැම එකටම ලකුණු අඩු. මේ මං ආස එකක්වත් ඉස්කෝලේ උගන්වන්නේ නැහැ කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා පිටිපස්සේ පේලියේ වාඩි වෙලා ජනේලෙන් එළිය දිහා බලන් ඉන්නවා. ඒතකොට ටීචර් අහනවා මේ ඔයා මේ මොකකටවත් ආස නැද්ද කියලා. එයා කියනවා ආසයි. ආස දේවල් මට ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. මං ආස දේවල් ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. ඒතකොට ඊළඟට එයාට පොඩි කුරුමිනියෙක් ගහක කොළයක් ඒවා අහුනහම එයාගේ අර වෛද්‍යතුමනි අපි කියන ලටපට මල්ල කියලා පොඩි ළමයින්ගේ තියෙනවනේ එහෙම. ඒ ලටපට මල්ල එයාගේ තිබිලා තියෙන්නේ මොනවද? සත්තුන්ගේ කියන්නේ කුරුල්ලන්ගේ පිහාටු, එතකොට ආස්ති කෑලි, එතකොට විවිධ පාෂාණ කෑලි, බීජ වර්ග, කොළ වර්ග. එතකොට ඒවා එළියට ගෙනල්ලා ඒකෙන් එයාමයි මේවා කියන්නේ. පොඩි කාලේ ගෙදෙට්ට අමුත් එක්ක ආවහම ඒ අමුත්තා හැම වෙලාවම මාව මග අරිනවා කියලා. හේතුව එයා අරන් ගිහිල්ලා අහනවා මේ පියාටුව කාගේද? ඇයි මේකේ උඩ හරිය කළු පාට වෙලා යට හරිය සුදු පාට උනේ? සම්පූර්ණයෙන් සුදු පාට උනේ නැත්තේ ඇයි? ඔතේවට උත්තර දෙන්න බෑනේ. ඒ හින්දා මිනිහා මග ඇරලා නිකන් ඉන්නවා. ඒ වගේ සමහර විට අපේ වෛද්‍යතුමා කිව්වා වගේ ළමයා කැමති දේ උගන්වන්න නැතුවාද දල්ලි නෑ සමහර විට. තාම අච්චු ගසා නැති පොත්වලට අදාළ දක්ෂයන් ඔබේ ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්. තාම හදලා නැති විෂය මාලාවන්ට අදාළ දක්ෂයා
ඔබේ ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්. ඒ දක්ෂයාට මේ සාම්ප්‍රදායික ක්‍රමය තුළ තැනක් නැති වෙනවා වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් හිතන්න ඕනේ. මේ පාඩමේ ඉතිරි කොටස ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට